දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. කොරෝනා වෛරසය 99.9ක් දක්වා විනාශ කිරීමට උපකාරී වන Surf Excel Hygiene Boosters. අද 2020 දෙසැම්බර් 18 සිකුරාදා සිරස්තල. තවත් කොවිඩ් මරණ 5ක්. සමස්ත මරණ ගණන 165 දක්වා ඉහළට. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 600කට ස්ථාන මාරුවීම්. හේතුව අල්ලස් ගැනීම් සම්බන්ධ පැමිණිලි බව කොමසාරිස් ජෙනරාල් කියයි. කවුද ඉන්චාර්ජ් කවුද ඉන්නේ? 600ක් මාරු කරපුවම අපි වගේ අයට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්ද? ගම සමග පිළිසඳරට ජනපති ඉඹුල්පේටයයි. ජනතා ගැටලු රැසකට විසඳුම්. ඒ ගැන මම ස්ථීර විසඳුමක් ලබා දෙන්නම්. අපේ ජනබලපක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීදුරය රතන හිමිට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Other Therana, this is Other Therana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. අද තවත් කොවිඩ් මරණ 5ක් මෙරටින් වාර්තා වීමත් සමග සමස්ත කොවිඩ් මරණ ගණන 165 දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද දිනය තුල කොවිඩ් ආසාදිතයින් 660 දෙනෙකු අලුතින් හඳුනාගත් බවයි. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා තෝරාගත් ස්ථාන 4කදී අද සිට අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කළා. බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයන් සඳහා අද සිට තෝරාගත් ස්ථාන 4කදී අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මිගමු පාරෙත්, ඒ වගේම නුවර පාරෙත්, තපුර පාරෙත්, ඒ වගේම ගාලු පාරෙත් අපි බස්නාහිර පළාතෙන් එළියට යන ස්ථාන 4ක අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අහඹු ලෙස අපි පරීක්ෂා කරලා එහෙම යන කවුරු හරි තිබ්බොත් අපි ඒගොල්ලන් හඳුනා ගැනීම තමයි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අවිස්සාවේල්ල පාරේ කොස්ගම ශාලාව මීරිගම දංගෝ විට පුත්තලම පාරේ කටුනායක මීගම කොච්චිකඩේ ගාලු පාරේ අලුත්ගම යන ස්ථානවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනවා. ඉන් කොස්ගම හා මීරිගම දංගෝ විට යන ප්‍රදේශවලදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම වරාය සේවකයින්. අද දිනේදී බස්නාහිර අතෙන් පිටත්ව වෙනත් විශේෂයෙන්ම අනිකුත් ප්‍රදේශවලට ගමන් කරන දුර ගමන් සේවා බස් රථ සහ ඒ ආකාරයෙන් ගමන් කරන වාහන පිළිබඳව ගමන් කරන අයවලුන්ගේ ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. 451 දෙනෙකුගේ කරන ලද පරීක්ෂණ වලින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේක යම් කිසි ආකාරයක භයානක තත්ත්වයක්. ඊට හේතුව බස්නාහිර පළාතේ සිටින කොවිඩ් ආසාදනය වී හැකි අයවලුන් වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමෙන් අනෙකුත් ප්‍රදේශවල කොවිඩ් පැතිර යාමේ හැකියාවක් තිබෙන බවට මෙහිදී තහවුරු වුණා. ඉදිරි දින කිහිපෙදීත් මේ ආකාරයෙන්ම ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රධාන මාර්ගවල කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර පිටකොට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබෙනවා. එහි පදිංචිකරුවන් 140කට සිදු කළ PCR පරීක්ෂණ අතරින් 50කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි.
වැල්ලවත්ත මැනීම් පෙදෙසේ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදු කර ඇති අතර ඉන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. යුද හමුදාපතිතුමත් එක්කත් සාකච්ඡා කරා, බලධාරීන් එක්කත් සාකච්ඡා කරා. අපිට පුළුවන් තරම් PCR වැඩි කරන්න, ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න. නමුත් ඒ පරීක්ෂණ වැඩි කරත් ඒකට අවශ්‍ය කරන මානව සම්පත අපි තුල හිඟයක් තියෙනවා. මොකද අපේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු 25 දෙනා ඉන්නේ. PHI වරු 65ක් ඉන්න. මුළු ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නේ 600 ගාන. මම හිතන්නේ ගාන ඊළඟ සති දෙක ඇතුළතදී ඇන්ටිජන් පරීක්ෂණ පුළුවන් තරම් කරලා අපිට මේ හුදකලා කරපු ස්ථාන විවෘත කරන්න පුළුවන් වෙයි. මධ්‍යම රජය ඒකට අහුම්කම් දෙමින් මේ වෙනකොට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මේ අතර රත්නපුර මහනගර සභා සීමාව තුළ පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අතර එකම පවුලේ 7 දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. රත්නපුර මහජන පොලෙන් එක් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග එම පොළ අද තාවකාලිකව වසා දැමුණා. අවට ප්‍රදේශවලින් ආසාදිතින් වාර්තාවීම නිසා රත්නපුර නගරයේ ඇති පාසල් 3ක්ද වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ රත්නපුර ගංගබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල් මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලයයි. ඊයේ මම ගියා මේ සෞඛ්‍ය ඇමතිනිය ගරු පවිත්‍ර දේවී වන්නියාරච්චි ඇමතිනිය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග අපි මේ විස්තර සහිත සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සියල්ලක්ම සැලකිලිමන භාජනය කළා අපි සඳුදා ප්‍රකාශයට පත් කරනවා. ඒ සම්බන්ධයෙන් මොකද කරන්නේ කියලා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග එහි වෙළඳසැල් 6ක්ද තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට පාසලේ පාලනාධිකාරිය අද තීරණය කළා. මෙම දරුවන් දෙදෙනාගේ පියාටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට කොවිඩ් මරණ ගණන 165 දක්වා ඉහළ ගියා. අගලවත්තේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මග්ගුණ පදිංචිව සිටි 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මහරගම පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙක් සහ වතුපිටිවල පදිංචිව සිටි 86 හැවිරිදි පුද්ගලයෙක්. මෙලෙස අද වාර්තා වූ මරණකරුවන් අතර වනවා. ඒ අතර අද තවත් COVID-19 ආසාදිතින් 660 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් විජික්‍රැකර් ක්‍රන්චි වෙජි. ගම සමග පිළිසදර තුන්වැනි අදියර අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලන්ගොඩ ඉබුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්වුණා. එහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට සවන් දුන් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ග්‍රාමීය පානීය ජල මහා මාර්ග හා සෞඛ්‍ය අංශවල පවතින ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසයි. ගම සමග පිළිසඳර තුන්වැනි අදියර අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බලන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරවැල් කන්ද විද්‍යාලයේදී. මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියා. ගම සමග පිළිසඳර තුන්වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සපමිනෙන මොහොත එහිදී ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා. දුරකථන භාවිතා කිරීමේදී නිවැරදි සංඥා පහසුකම් නොමැතිකම ගැටලුවක් වෙලා තියෙනවා. තාවකාලික කුරුණක් දැන් ඉදි කළා දැනට මේ ප්‍රදේශයට ආවරණය ලබා දීලා තිබෙනවා. විශාල කුරුණක් ඉදි කරලා තවදුරටත් ඒ පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මැද භාගයට ප්‍රථම. විශේෂයෙන් දැන් අවුරුදු 3කට කලින් විවෘත කළා ග්‍රාමීය රෝහලක් මනතුන් කන්දේ. තාම ජනාධිපතිතුමනේකට වෛද්‍යවරයෙක් එක්ක කාර්ය මණ්ඩලයේ දීලා රෝහලක් විදියට සංවර්ධනයලා නැහැ. සර්ගෙන් මේ ප්‍රශ්නේ ඉල්ලීම කළපු හින්දා අපි වෛද්‍යවරයෙක් අපි ලබා දෙමු. ස්ථිර වෛද්‍යවරයෙක් අපි පෙබරවාරි මාසෙ ඉඳලා එවන්න. දැනට අපිට RMO කෙනෙක් එවන්න බැයිද? පුළුවන් අපිට දැනට RMO කෙනෙක් එවන්න. මේ ඉස්කෝලේ යන ළමයින්ට යන්න තියෙන වෙලාවට බසුත් නැහැ. ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට ගමට මෙන්න බස් එකක් නැහැ. මීට කිලෝමීටර් 5කට එහායින් බස් එක නතර කරනවා. මේ පාර ඉක්මනින්ම හදන්න. මේ පාරේ දැන් මම ආපු කෑල්ලෙත් බොහොම අමාරු වෙන්නේ ආවේ. මේ පාරේ මං හිතන්නේ බස් එකකට යන්න බැරුව ඇති. පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයට පත් වෙලා තිනවා. මෙතනට කිලෝමීටර් 4ක් විතර දුරට පයිප් ගේන්න ඕන. අපි දැන් ඒක කැපැසිටි එක වැඩි කරලා මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. අපිට බට් ටික දාන්න විතරයි මාස 4ක් 6ක් වගේ කාලයක් ඇතුළත මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. දැන් ඇත්තටම හැම තැනකම ගියාම පාරවල් සහ පානීය ජලය
හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පාර අයවැයනොත් විශාල මුදලක් ඒ වගේම ප්‍රතිපත්තියක් වශයෙන් අපි පාරවල් වෙනුවෙනොත් පානීය ජලය වෙනුවෙනොත් විශාල මුදලක් යොමු කරලා තියෙනවා. වසර ගණනාවක් තිස්සේ තේදළු වලින් ජීවත් වෙන මිනිස්සු මේ මිනිස්සුන්ගේ මේ ඉඩම් වල අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ නිසා මම ගෞරවයෙන් ඔබතුමා ඉල්ලා සිටිනවා මේ මිනිස්සුන්ට මේ භුක්ති විඳින ඉඩම් ටිකට යම් හෝ ලියවිල්ලක් හෝ යම් බලපත්‍රයක් හෝ යම් මොනියම් හෝ ක්‍රියාමාර්ගයක් ලබා දෙන්න ලෙස හරි ඒ ගැන මම ස්ථීර විසඳුමක් ලබා දෙන්නම්. මම මේක අපි මේක සාකච්ඡා කරා. මේ දීර්ඝ කාලීනව මේව පාවිච්චි කරන අයට මෙහෙම අත්නොමතිකව නඩු දාන්න එපා කියලා කියන්නට ඕන. මේ අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත සුහුරු පන්ති කාමරයක් තොරවැල් කන්ද විද්‍යාලයට ප්‍රදානය කිරීමද අද සිදු කෙරුණා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකීන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ ජනතාවගෙන් ලැබුණු අල්ලස් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ ස්ථාන මාරුවීම් සිදු කළ බවයි. The big story. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සොයා බැලීමේ අරමුණින් කලින් නොදන්වා එම ආයතනවලට ගොස් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මාස දිනක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණියා. එම නිරීක්ෂණයෙන් පසුව නිලධාරීන් අල්ලස් ගන්නා බවට වූ පැමිණිලි රැසක් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනතාව කටයුතු කර තිබුණා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ එම පැමිණිලි සැලකිල්ලට ගනිමින් සේවකීන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කළ බවයි. කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව මාධ්‍යයට දැන්වීමත් සමග ඊට විරෝධය පළ කරමින් සේවකීන් සිය රාජකාරිවලින් ඉවත් වූ අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වුණා. මේ හේතුවෙන් නාරහෙන් පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. අන්දාපුරේ ආරම්භයෙන් පෙන්නන ඔක්කොම කළා තමයි මෙතන ඇවිල්ලා මේ උදේ ඉඳන් ඉන්නේ. මේ පට්ටිය අතුලට ගන්නේ නැත්තේ මොකෝ? මෙතන ඇවිල්ලා මේ මුදල් දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නේ. ෆයිල් එක හෙට යන්නේ. නැත්නම් ෆයිල් එක ගල් ගහනවා. ඒ වැඩ දෙන්නේ නැහැ කියලා කියන්න. මුං එලවන්න ඕන. මුං එල හොරු ටික. මුං සාල්කෝ ඕර්රයක් තියෙන්නේ. මේක මේ අපිට එන්න ඕනේ නැහැ. මේක අතුලට හරි ගෙනත් දෙන්න කියන්න පොඩ්ඩක්. මොකද වැඩ නැද්ද අද ඔෆ්ද ගාන්ත කරන්න ඕනේ. පන්කර වංචාව කරා. දැන් 600ක් මාරු කරපුවම අපි වාගේ අයට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්ද? ස්ථානමාරු සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතාද අද බෙලෙස අදහස් පළ කළා. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු යම් ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා. මේ අය විතරක් මාරු කරුවොත් මේ අයට ගිහිල්ලා අලුත් රාජකාරී ස්ථානයේ වැඩ කරන්න ප්‍රශ්නයක් වෙනවා. මොකද දූෂිත නිසා ඉවත් කෙරුවයි කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථාන මාරු ලැබිය යුතු අය සහ ස්ථාන මාරු ඉල්ලලා තියෙන අය මෙන්න මේ සියල්ල ඇතුළත්ව යම් ස්ථාන මාරු ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ආයතනයේ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වෙච්ච ආයතනයක්. ඒකේ තිබුණු අක්‍රමිකතා යම් ප්‍රමාණයකට අපිට සීමා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් 100%ක් නතර වෙලා නැහැ. ඒවා නතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තමයි අපි ඉදිරියේදී ගන්න. ඉතින් ඒවා අපි උද්ඝෝෂණය කරුවා කියලා නතර කරන්න බලාපොරොත්තු ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළ කිරීම වළක්වාලමින් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශය හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය දෙසැම්බර් මාස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සභාපතිත්වය දරන MTV පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 වනදා සති දෙකක් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළා. සිරස නිවුස් ෆස්ට් ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 දිනවල ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් COVID-19 ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළ කළ බව පැමිණිලිකාර ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණා.
මෙම නඩුව යළි දෙසැම්බර් 7 වනදා කැඳ වූ අවස්ථාවේදී තමන්ට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය අහෝසි කරන ලෙස සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පුද්ගලික සමාගම කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වාරණ නියෝගය අද දිනේ දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා. ඒ අනුව අද දිනේ නඩුව යළි කොළඹ දිසා අධිකරණයේදී කැඳ වූ අතර එහිදී වගඋත්තරකාර පාර්ශවය විරෝධතා සහ පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව MTV පුද්ගලික සමාගමට පනවා ඇති වාරණ නියෝගය දෙසැම්බර් මාස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. නඩුවට අදාළ පරීක්ෂණය ජනවාරි මාස 8 වනදා ආරම්භ කිරීමට අධිකරණය දින නියම කළා. MCC අත්සන් තැබීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් නොවීම මත ඊට අදාළ මුදල් ප්‍රදාන අත්හිටවීමට ඇමරිකාව ගත් තීරණය සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අදත් ආණ්ඩු පක්ෂ හා විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. ඇමරිකාවේ ඉන්දු පැසිෆික් උපාය මාර්ගය තුල MCC කියන ට්‍රොජන් අස්වැයා තුල තිබුණ සෝෆා ඇක්සා නැමැති මල්ටි බැරල් රොකට් ලෝන්චර් දෙකක්. ඒ නිසා ශ්‍රී ලංකාවේ නූතන නිදහස් දිනය බවට ඇමරිකාව මේ තීන්දුව ගත් දිනය ප්‍රකාශයට පත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ආර්ථිකයට ඇත්තටම මේක මේ අපිට හම්බෙන ග්‍රාන්ට් එකක් ලැබුණා නම් අවාසියක් නැහැ වාසි. නමුත් ඒ කොන්දේසි පිළිබඳව මයිදා රජයක් විදියට තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තිබුණේ. ඒ වගේම ජනතාවගේ අදහසත් හොඳ පැත්තට නෙමෙයි තිබුණේ. මුදල් ලැබෙන පමණින්ම ඕනෑම ගිවිසුමක් පිළිගන්න බෑනේ. පුනරුවන් කමිටුවේ වාර්තාවේ ඉතාමත් පැහැදිලිව සඳහන් වෙනවා වාසි වලට වඩා අවාසි තියෙනවා කියලා. ඔහුගේ යාපාලන රජය අද බලයේ සිටියා නම් කොයි විදිය ඉරණමක් අපේ ජනතාවට අත්වේද කියන එක ඉතාමත් පැහැදිලි. මේගොල්ලොන්ට ඒක අස්සම් කරන්න ඕනේ. නමුත් මේගොල්ලෝ එක එක කොන්දේසි දාන්න හදන ඇමරිකාවට. නමුත් ඇමරිකාව කියන්නේ ලෝක බලවතෙක්. අපේ දේශපාලන න්‍යාය පත්‍ර සඳහා ඒගොල්ලෝ කැමති නැහැ පස් දොරින් වැඩ කරන්න. නමුත් ඒගොල්ලෝ දෙන්න හදපු ක්‍රමේ රටට තර්ජනයක් තිබුණේ නැහැ. ආණ්ඩුව ඔහම යනකොට බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොළඹ වරායේ එක පැත්තක් චීනට දීලා තිබුණා. දැන් අනිත් පැත්ත නැගෙනහිර පර්යන්තය දෙනවා ඉන්දියාවට. ඓතිහාසිකව අපට සම්පතක් හැටියට තුනේ වරායේ දැන් අපි ඒ උරුමයට නැති කරගන්නයි යන්නේ. නැගෙනහිර පර්යන්තයේ කටයුතු සම්බන්ධයෙන් විනිවිදභාවයක් පැහැදිලිවම ඉන්දියාවත් සමග තියෙනවා. ඒ විනිවිදභාවයේ උඩ තමයි සෑම කටයුත්තක්ම කරන්නේ. එදා 85% වෙනත් අයට පවරද්දී අපි අරගල කළා. මේ රජය තුල සිද්ධ වෙනවා නම් එවැනි ගිවිසුම් වලට යෑම රටට අහිතකර විදියට. අපි ඒකට සූදානම් නැහැ. හම්බන්තොට වරායත් අපි හවුල් ව්‍යාපාරයක් හැටියට එදා කියනකොට මේ ආණ්ඩුව අපිට චෝදනා කළා අපි හම්බන්තොට වරාය වික්කා කියලා. නමුත් දැන් ඒගොල්ලෝ කියනවා දැන් මේ කොළඹ වරායත් ඇවිල්ලා හවුල් ව්‍යාපාරය. නමුත් ඒගොල්ලෝ බලයට ආවේ හවුල් ව්‍යාපාර කරන්න නෙමෙයි. අර සරුංගලේ නූල කැඩුනම සරුංගලේ අහසේ පාවෙනවා. ඒ වගේ තමයි අද මේ ආණ්ඩුවේ තත්ත්වය. හෙට අනිද්දා වෙනකොට টොප් 10 පරීක්ෂණ අවසන් වෙනවා. අපිට දැක බලා ගන්න පුළුවන් වෙයි අපි හිතනවා නීතිය සාධාරණයක් කරයි කියලා. දැන් දඩිමඩි ගහලා සජිත් ප්‍රේමදාස මහත්තයලා ගෝඨාභය පක්ෂ විරෝධී පුළුල් සන්දානයක් හදනවා. කවුද මේ පුළුල් සන්දානේ ඉන්නේ? චම්පික රණවක, අනුර දිසානායක, සුවන්තිල, රිෂාඩ් බදුද්දි, අවු ෆකීම්. කවුද මේ ඉන්නේ? පහුගිය අවුරුදු 5 මෙරටේ සල්ලි ටික මංගොල්ල කාපු එවුන් ටික. මෙරටේ අන්තවාදයේ වපුරපු එවුන් ටික. මෙරටේ ත්‍රස්තවාදයේ වපුරපු එවුන් ටික. අනේ අපි කැමති ඒ සන්දානේ එනවට. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතන හිමියන් නම් කොට තිබෙනවා. මැතිවරණ කොමිසම පැවසුවේ ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි. එම පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් නම් කිරීම ප්‍රමාද වූයේ එහි සමාජික ස්වාමින් වහන්සේ අතර මත වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන්. තවත් පොත් කිහිපයක් දැන්. මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. අද දිනේදී අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් සහ මියගිය අයගේ ඥාතීන් අධිකරණයට පැමිණ සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිසිය විසින් විමර්ශන පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී සිද්ධියෙන් මියගිය අනෙකුත් පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුව විසින් ලබා දුන් මරණ පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණ බැවින් අධිකරණයේ මෙම නඩුව දෙසැම්බර් 23 වෙනිදා දක්වා කල් දැමුවා. මොරටුව ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටී දැරියන් දෙදෙනෙකු මිය ගොස් ගැබිනි මවක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුව අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේ විත්තිකාර යතුරු පැදිකරු දෙසැම්බර් 31 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. නොසැලකිලිමත්ව රිය ධාවනය කරමින් දෙදෙනෙකුට ජීවිත අහිමි කිරීම සහ මේරූ ගැබක් එහෙත් නොයිපදුණු දරුවෙක් ඝාතනය කිරීම යන චෝදනා යටතේ සැකකරුට නඩු පවරා තිබෙනවා.
පොල්ලිඩම් කැබලි කිරීම හා පොල්ගස් කැපීම තහනම් කිරීමට පියවර ගන්නා බව පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු අද දංකොටුවේදී සඳහන් කළේ අත්‍යවශ්‍යම හේතුවකට හැර පොල්ගස් කැපීමට රජයේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වන බවයි. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ දකුණු අප්‍රිකා සංජිතය ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව එම ක්‍රීඩකයින් දෙදෙනාව වහාම සංචිතයෙන් ඉවත් කර සෙසු ක්‍රීඩකයින් හෙට සිට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට යටත්ව පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. දකුණු අප්‍රිකානු සහ එංගලන්ත තරකාවලිය සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 22 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් වන සන්තෝෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මදුශංක නම් කර තිබීමද විශේෂත්වයක්. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වනදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජනවාරි 14 වනදා ආරම්භ වනවා. මේ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ජාත්‍යන්තර පීඩියට නැවත වරක් යන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කණ්ඩායමක් විදියට අපි ගොඩක් කල් මහන්සි වුණා. පුහුණුවීම් කටයුතු හොඳින් කරගෙන තියෙනවා. සමහරක් විට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් අපි නව ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙනවා. ඉතින් බලාපොරොත්තුවක් වෙන ගිය පාර වගේ මේ පාරත් මේ තරගාවලිය හොඳින් සාර්ථකව නිම කරලා ලංකාවට පැමිණෙන්න. මේ අතර අද දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20 වෙනිදා පුහුණු තරගයකට සහභාගී වන අතර නිරෝධායන නීති රීතිවලට යටත්ව දින 2ක් වැනි කෙටි කාලයක් තුළ තරගයකට සහභාගී වන්නේ කෙසේද යන්න පිළිබඳ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මෙලෙස පැහැදිලි කළා. සවුත් අප්‍රිකා වෛද්‍යවරුත් එක්කත් අපි කතා කරලා LPL එකේ සාර්ථකව කරපු ප්‍රෝටෝකෝල් එක අපි එතන පාවිච්චි කරන්න ඕනේ. රෙගියුලර් ටෙස්ටිං ඕනේ. කලින් අපි ඇරියා අපේ ડોක්ටර් දමින්දයි ප්‍රධාන පුහුණුකාර මිකියාත. ඒගොල්ලෝ හැම ග්‍රවුන්ඩ් එකම චෙක් කරලා අපේ ටෙස්ටිං ප්‍රෝටෝකෝල් එක දීලා තියෙනවා. ක්‍රීඩකයන්ට කියලා තියෙනවා ඕනම වෙලාවක හිතුනොත් ඔය ආරක්ෂාව මදි කියලා කියන්න බෝඩ් එකට අපි ආපහු ගේනවා. සවුත් අප්‍රිකා කියලා තියෙනවා මැච් එක අපිට දෙන්නවා හැර අනිත් හැමදේම දෙන්නම්. ඒත් සමගින් අද දෙරන රාත්‍රී 10 පුවත් ප්‍රකාශය දිවාවට පත්වෙනවා. සුබ රාත්‍රියක්.